බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปังสมาธิยามิปารุสาวาจาเวรมณีสิกขาปังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปังสมาธิยามิมีติสารณยสหิตวูอาจีวอัตถังกมยสีลยමාර්ග ඵල නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා තිසරණේන සද්දින් ආජීව අට්ඨාංගමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත බුද්ධ වන්දනාව ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව බුද්ධෝ භගවාති නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා වුන්තු සුඛියා
කායෝති ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිත් විඤ්ඤෝහිති නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සුඛී අවේරා කායෝති ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බ මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ ශාවක උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකස්සාති නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සුඛී අවේරා කායෝති ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච වන්දාමි චේතියං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සං සුපටිපන්න අනුත්තර. හොඳයි, කර්මස්ථාන වාරය පූර්ව කෘත්‍ය භාවනාවෙන් වාඩි වෙන්න. පූර්ව කෘත්‍ය මනසිකාරය හොඳට මේ විදියට සිහි කරන්න. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.
මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝයා විසෙහි මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. බුදුරජාණන් වහන්සේ විසෙහි මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ අතීත දෝෂයන්ටද මම කමා කරමි. මට සමාව ලැබේවා. ශ්‍රී සද්ධර්මය විසෙහි අතීතයේ සිදුනා වූ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම කමා කරමි. මට සමාව ලැබේවා. ආර්ය මහා සංඝයා විසෙහි අතීතයේ මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම කමා කරමි. මට සමාව ලැබේවා. වර්තමානයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිද ශ්‍රී සද්ධර්මය කෙරෙහිද ආර්ය සංඝයා කෙරෙහිද දැන හෝ නොදැන මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන් මම කමා කරමි. මට සමාව ලැබේවා. ධ්‍යානලාභීන් කෙරෙහිද අභිඥාලාභීන් කෙරෙහිද මඟඵලලාභීන් කෙරෙහිද මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම කමා කරමි. මට සමාව ලැබේවා. භාග්‍යවතුන් වහන්සේ අරහම් වනසේක. අරහම් බුදු ගුණයට නමස්කාර වේවා.
භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. ඒ සම්මා සම්බුද්ධ ගුණයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න ගුණයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. භාග්‍යවතුන් වහන්සේ සුගතවනසේක. ඒ සුගත බුදු ගුණයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදු වනසේක. ඒ ලෝකවිදු බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. ඒ පුරිස ධම්මසාරති බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. භාග්‍යවතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං වනසේක. ඒ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වනසේක. ඒ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ භගවා වනසේක. ඒ උතුම් බුදු ගුණයට නමස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේ අනන්ත ගුණ ඇතිසේක. අනන්ත සිල් ඇතිසේක. අනන්ත ඥාන ඇතිසේක. අනන්ත සමාධි ඇතිසේක. අනන්ත ප්‍රඥා ඇතිසේක. ඒ උතුම් වූ අනන්ත ගුණස්කන්ධයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. අතීතයේ පහළ වූද බුදුරජාණන් වහන්සේලා විසෙහි
මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලු දෝෂයන්ට මම කමා කරමි. මට සමාව ලැබේවා. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයට පත්වෙම්වා. මාමින්ම අවට සිටින සියලු සත්වයෝද දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. මාමින්ම මේ භූමියේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. මාමින්ම මේ ගමේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. මාමින්ම මේ නගරයේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. මාමින්ම මේ පලාතේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා,
ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ රටේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා ඇසට පෙනෙන සියලු සත්වයෝ ඇසට නොපෙනෙන සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා අසුබ සතිය ජීවිතේ උපන්දා සිට පවතිනා වූ ආහාරයෙන් නඩත්තු වන්නා වූ ඍතුවද චිත්තයද කර්මයද ආහාරයද උපකාරයෙන් පවතිනා වූ හිසේ සිට පාදාන්තය දක්වා නඩත්තු වන්නා වූ මේ ශරීරය දෙතිස් කුණුපයන්ගෙන් යුතුසේක වසඟයේ පැවැත්විය නොහැකි වන්නාමය අනිත්‍යයි 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 මේ දෙතිස් කුණුපයන් සහිත මේ ශරීරය දුකයි 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 අනිත්‍ය වන්නා වූ දෙතිස් කුණුපයන්ගෙන් යුතු මේ ශරීරය මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මය වශයෙන් හෝ මගේ වසඟයේ පැවැත්විය නොහැකිය මරණ සතිය හොඳට සිහි කරන්න
පපුව මත අත් දෙක තබාගෙන ඇති ආයුෂයේද උණුසුමද විඥානයේද පිට වී ගිය ඉවතලන කෙසල් කඳක් වැනි වූ විසිකොට දැමීම පිණිස සූදානම් කොට තිබෙන මලකුණක් සිහියට නගා ගන්න. නුදුරු දිනක මගේ ශරීරයේද සදාතනික සත්‍ය බව සිහි කරන්න. අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruñjantu තේසං උපසමෝසුකෝ. සියලු සංස්කාරයන්ම අනිත්‍ය බව හිතින් දකින්න. සියල්ලම අතහැර දැමූ සිතකින් සමවදින්න. අනිච්චවත සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ උපන් සත්වයා ජරා මරණ කරාම දොළපාරක් ගලනෝ වගේ ජරා මරණ පැත්තටම ළඟා වෙනවා. උදේසන ප්‍රබෝධමත්ව සූර්යා නැගී සිටීමත් සමග අවරට මොහොතක් ගානීම ගමන් කරනවා. තනාග තිබුණු පිනිබිඳක් තරම්වත් ජීවිතේ ස්ථාවර බවක් නැහැ. සුලං කවුලුවක හදාපු කුරුළු කූඩුවක් තරම්වත් ජීවිතේ විශ්වාසයක් තියන්න බෑ. සංස්කාරයන්ගේ අනිත්‍යතාවය එයයි. uppajjitva niruñjantu තේසං උපසමෝසුකෝ. කෙලෙසුන්ගෙන් නිදහස් වීමමයි ශාන්ත. උපන් සත්වයා ජරා මරණ කරා යන්නේ ඡණ්ඩ මාරුතයක් ගලනවා වගේ. ඉබ්බඳු ජීවිතයක සාරය කුමක්ද? නිවීමමයි ශාන්ත, නිවීමමයි ප්‍රණීත, නිවීමමයි ශාන්ත. මේ කෘත්‍යානුභාවයෙන් මා තුල සීලය වැඩේවා, සමාධිය වැඩේවා, ධානය වැඩේවා, ප්‍රඥාව වැඩේවා, විපස්සනාව වැඩේවා, සම්මා දිට්ඨිය පහළ වේවා, මාර්ගඵල නිවන් පිණිස වේවා.
හොඳට මනසිකාරය කරන්න ওই විදියටම. හොඳට සිහි කරන්න භාවනා ඉරියව්වෙන්ම අද කර්මස්ථානයේ ධම්මානුස්සතිය උදෑසන භාවනාවක් හැටියට අද අපි දියුණු කරනවා. ඒක ශ්‍රද්ධාවට උදව් වේවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දිවා රාත්‍රී දෙකෙහි යම් කෙනෙක් අනුස්සති භාවනාවක් දියුණු කරනවා නම් දියුණු කරන ශ්‍රාවකයාට අපමණ කුසල් සිත් වැඩෙනවා කියලයි. එබඳු කුසල් සිත් වඩාගෙන තම තමන්ගේ సంతానගත ජීවිතය තුළ පිළිවෙත් දියුණු කර ගැනීම පිණිස මඟඵල අවබෝධය පිණිස මේ ධර්මමය අනුග්‍රහය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. අද අපි ආර්ය උතුමන්ගේ ගුණයයි මනසිකාරය කරන්නේ අනුස්සති භාවනාව තුළින්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දිවා රාත්‍රී යම් කෙනෙක් ආර්ය ගුණයන් සිහි කරයි නම් සිත පහදවා ගනී නම් ප්‍රමුදිත බවක් උපදවා ගනීනයින් සිතේ උපක්ලේශ ප්‍රහාණය වී යන බවයි. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝයා රාග ද්වේෂ මෝහ දුරු කර ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ ශික්ෂාවන්ගින් හික්මෙන වැඩ පිළිවෙලකට පිළිපන් නිසා සුපටිපන්න වනසේක. සුපටිපන්න වනසේක. සුපටිපන්න වනසේක. සුපටිපන්න වනසේක. රාග ද්වේෂ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා
සිවුරු දරා ගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ. සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නම දින්නේ. සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නම දින්නේ. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝයා ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කිරීමට පිළිපන් නිසා උජුපටිපන්න වනසේක. මෙසේ උජුපටිපන්න වූ ශ්‍රාවක සංඝයා මම සරණ යමි. ඒ උජුපටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා. අන්ත දෙකම බැහැර කෙරුව නිවන් මගෙහි යන්නේ සිල් සමාධි නුවණ සපිරි අටගින් යුතු වන්නේ. සසරින් නිතරට ගෙන යන ඍජු මඟ වඩිමින්නේ උජුපටිපන්නයි සංඝ ගුණ සිත පහදා ගන්නේ. සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නම දින්නේ. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙතට පිවිසුණු නිසා ඥාය පටිපන්න වනසේක. ඥාය පටිපන්න වූ ශ්‍රාවක සංඝ රත්නය මම සරණ යමි. මාගේ නමස්කාරය වේවා. අවිදු අඳුර දුරු කරවන විදසුන් වඩමින්නේ චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු කරමින්නේ
අවබෝධය සලසාලන නිවන් මගෙහි යන්නේ ඥාය පටිපන්න සංඝගුණ නුවණින් බබලන්නේ සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ ඒ ආර්ය මහා සංඝරත්නය සාමීචි පටිපන්න වනසේක මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝයා ධර්ම ගෞරවයෙන් යුක්තව ශ්‍රී සද්ධර්මය කෙරෙහි ධර්ම දායාදයෙන් යුක්තව මුලමැද අග පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකයට පතුරුවා හරිනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාමීචි පටිපන්න වනසේක ඒ සාමීචි පටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා විහිළු තහළු ඕපදූප බණකට නොකියන්නේ ජීවිතයේ ඇති තතු ගැන අවබෝධය දෙන්නේ උතුම් නිවන් මඟ මතුවන බුදුබණ දෙසමින්නේ සාමීචි පටිපන්න ගුණ නුවණින් බබලන්නේ සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ආහුනේය වනසේක මාගේ ස්වාමීයෝ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝයා
පුද පූජා ලැබීමට සුදුසු වනසේක. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප් ප්‍රත්‍ය සිව්පස පිළිගැනීමට සුදුසු වනසේක. ඒ ආහුනීය වූ සංඝ ගුණය මම සරණ යමි. ඒ සංඝ ගුණයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආගන්තුක වශයෙන් පිරිනමන්නා වූ සිව්පස උපස්ථානයන් පිළිගැනීමට සුදුසු වනසේක. පාහුනීය වනසේක. පාහුනීය වනසේක. දුරගොස් දන් පිදිය යුතුය. ආහුනීය වන්නේ ආගන්තුක දන් සුදුසුය. පාහුනීය වන්නේ පින් සලකා දීම හොඳය. දක්ඛිනේය වන්නේ අංජලි කරණී ගුණයට ලොවම වසඟ වන්නේ. සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නම දින්නේ. සාදු සාදු මම සම්බුදු ශ්‍රාවක නම දින්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දෙව් මිනිස් ලෝකයාගේ වන්දනාවට සුදුසු වනසේක. ගෞරවාභිවන්දනාවෙන් නමස්කාර කිරීමට සුදුසු වනසේක. ඒ උතුම් ආර්ය සංඝ රත්නය අංජලි කරණීය වනසේක. ඒ උතුම් ගුණයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේගේ
ආර්ය මහා සංඝයා දෙව් මිනිස් ලෝක සත්වයා වෙත අනන්ත වූ පුණ්‍ය ක්ෂේත්‍රය වනසේක. අනුත්තර වූ පින් කෙතක් වූ ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි. එබඳු තුමන් අනුව යන මාගේ සිත එබඳු තුමන් අනුවම සීලයෙන් වැඩේවා, සමාධියෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, විමුක්තියෙන් වැඩේවා, විමුක්ති ඥාන දර්ශනයෙන් වැඩේවා. සිහිනුවණින් යුතුව සොඳින් සිල්පද සුරකින්නේ සසරේ උපදින දුක වෙත යන්නට බියවන්නේ. අටලෝ දහමට නොසැලෙන දහම කරා යන්නේ. ලොවට උතුම් පින්කෙත වූ සංඝගණ නම දින්නේ. සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ. සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ. සාදු සාදු මම සම්බුදු සංඝගණ නම දින්නේ. සාදු සාදු සාදු. හඬ නගා සාදු නාදයක් පවත්වන්න. හොඳයි, අපි උදෑසන කාලය තුර සිද්ධ කරපු අනුස්සති භාවනාවත් සමග පූර්වක්‍ෘත්‍ය පැයකුත් මිනිත්තු කීපයක් සිද්ධ කළා. ඔය ආකාරයට ඕනෑම කෙනෙකුට මූලික භාවනාවට සූදානම සිද්ධ වෙන්න පුළුවන්. ඊයේ විමසා සිටියා පූර්වක්‍ෘත්‍ය කරන්නේ කොහොමද කියලත්. ඒකටත් උදව්වක් වෙන්න තමයි උදේ කාලේ අපි ওই පූර්වක්‍ෘත්‍ය කියලා සංඝානුස්සතිය කළේ. ඒකට අදාළ මොකක් හරි භාවනාවක් කරන්න ඕන නිසා
ඒ සංඝානුස්සතියට එනකන් කරුණ එක තමයි පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ. භාවනාවට කරන පූර්වක්‍ෘත්‍ය. සිල් සමාදන් වෙලා ඔය ත්‍රිවිධ රත්නේ කමා කරවගෙන අතීත බුදුවරුන් විසෙහි අතීතේ ධර්මයේ විසෙහි අතීතේ සංඝයා විසෙහි අනමරාග්න කාලයක් එනකොට අපේ අතින් වෙච්ච වැරදි සමා කරවාගෙන යම් පුද්ගලයෙකුට පුළුවන් ඒ බඳු ආකාරයකට හිත වඩන්න පටන් ගන්න ඔය විදිහට කරලා භාවනාවක් කළොත් තමයි ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මොකද මේ විශ්වයේ අපි නොහිතන විශ්වයේ අපට තේරෙන්නේ නැති ලෝක ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවයේ පාලනය පවතින එක්තරා න්‍යායක් තමයි කර්ම න්‍යාය කියලා කියන්නේ. ඒ නිසා අපට හරියටම තේරෙන්නේ නැහැ අපේ කර්ම විපාක කෙබඳු ආකාරයෙන් සකස් වෙලා තියෙනවද කියලා. නිවන් මඟ ආවරණය වෙන විදියට කර්මාවරණ වලින්, කිලේශාවරණ වලින්, විපාකාවරණ වලින් ධර්ම මාර්ගයේ වැහිලා යන්න පුළුවන්. කම්මාවරණ, කිලේශාවරණ, විපාකාවරණ කියන තුනින්ම වැහිලා ගියොත් ඔය පූර්වක්‍ෘත්‍ය තමයි නැවත ධර්මයේ මතු කරලා ගන්නෙ. කෙනෙක් කියන්න පුළුවන් මේ බුදු ගුණාය මෙනෙහි කරනවා, ආයෙත් මෛත්‍රිය වඩනවා, ආයෙත් මේ අසුබය ගැන කියනවා, මරණ සතිය ගැනත් කියනවා. මේක මේ මොකද්ද මේක කියලා. ඕක තමයි පින්වත්. ඒකනේ ඕකට බුද්ධ දේශනාව කියන්නේ චතුරාර්යක භාවනා කියලා නේ. බුද්ධානුස්සති මෙත්තාච අසුබම් මරණස්සති ඉතිමා චතුරාර්යකා බික්කු භාවේය සීලවා. අන්න එහෙමයි තියෙන්නේ. ඕක අපුරාණම සම්ප්‍රදායික ක්‍රමයේ පූර්වක්‍ෘත්‍ය කියලා එකක් නැහැ කියලාත් සමහර අය කියනවා. නමුත් ඉහළ ප්‍රතිඵල ලබා ගන්නවා නම් අනිවාර්යෙන් ওই පූර්වක්‍ෘත්‍ය කරලා භාවනා කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රායෝගික ප්‍රතිඵලයක් කරා අපට යන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි, හවස් කාලේ අපි පටිච්ච සමුප්පාද දේශනාව සහ ඒකට අදාළ භාවනා ක්‍රම ගැන කතා කරන්න හිතාගෙන ඉන්නවා කාලයට අනුව. ඊට පස්සේ හෙට දවසේදී අපි සම්පූර්ණයෙන්ම ධම්මානුපස්සනාවට බරව වැඩපිළිවෙලකට අවනත වෙනවා. ඊටාම හොඳින් අපි ධම්මානුස්සතිය සහ ඒකට අදාළ විපස්සනා ක්‍රම, විශේෂයෙන් පංචස්කන්ධයේ උදේවැය බැලීම, අපි ඔය නිතර දේශනාවල කරන 18 ආකාරයකින් විපස්සනා කරන්නේ කොහොමද? ඔන්න විපස්සනාවට බරව කතා කරනවා. හෙට සිල් සමාදන් වෙන්න සූදානම්ව පැමිණෙන්න. අද දවසේ පින්වත්නි, දැන් උදේ කාලේ අපි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ඔබට ඊටාම වැදගත් දේශනාවක් කරන්න. ඒ දේශනාවෙන් අනතුරුව අපි වේලාව හැටියට දහවල් දානය දක්වාම අපි උත්සාහ කරනවා කායානුපස්සනාවට අයිති ධාතු මනසිකාරය හෝ ආනාපාන සතිය හෝ කියන මේ භාවනා දෙකෙන් එකක් දියුණු කරන්න බලනවා. දැන් මේ වෙලාවේ අපි දේශනාවක් හැටියට සිද්ධ කරන්නේ විශේෂ කාරණයක්. ඒ තමයි දැන් අපි දන්නවා ධර්මයේ ඉදිරියට දියුණු කරනවා නම් ඒ ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යන කෙනා සමත භාවනාව තුලිනුත් ශක්තිමත් වෙන්න ඕන. විපස්සනාව තුලිනුත් ශක්තිමත් වෙන්න ඕන. එතකොට සමත විපස්සනා වශයෙන් මේ හිත දියුණු කරනකොට සමතේ ගැන කතා කරද්දී හැම වෙලාවකම ධර්මයේ කියන්නේ ධ්‍යාන සිත්වලට. විපස්සනාව කියලා කියන්නේ මඟඵලවලට. සමතේ කියන්නේ ධ්‍යානවලට, විපස්සනාව කියන්නේ මඟඵලවලට. එතකොට සමතේ පැත්තෙන් ධ්‍යානයක් දියුණු කරගන්න ඕන, මාර්ගඵලත් දියුණු කරගන්න ඕන. මේ දෙපැත්තම සමබරව කරගත්තොත් තමයි යාට මේ ලෝකයෙන් මිදෙන්න පුළුවන්කමක්, මිදෙන්න අවකාශයක් සැලසෙන්නේ. එතකොට අපට එකක් තේරෙනවා. ඒ තේරෙන දේ තමයි මේ සමත වශයෙන් හිත වඩන්නේ නැතුව
විදර්ශනාව කළාට ප්‍රායෝගිකව ප්‍රතිඵල ලබා ගන්න බෑ කියන එක. ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණත් බොහෝම මන්දගාමී ප්‍රතිඵල. එතකොට ධානසිතක් උපදව ගන්න බැරි නම් අඩුම උපචාර සමාධි මට්ටමට හරි දියුණු වෙන්න ඕන. මොකක්ද උපචාර සමාධි මට්ටම කියලා කියන්නේ? උපචාර සමාධිය කියන්නේ මොකක්ද? උපචාර සමාධිය කියන්නේ ධානයක් ඉපදිලා නැහැ. ධානයට කිට්ටු වෙච්ච තැනක හිත තියෙනවා. බොහෝම හිත සංසුන්, කලබලයකුත් නැහැ. බොහෝම සංසුන්ව හිත පවතින ස්වභාවයක් තියෙනවා. අන්නේ සංසුන්ව පවතින ස්වභාවය තුළ ඔබට තේරෙනවා මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන පටිපාටියට නෙමෙයි හිත පවතින්නේ. එතකොට අපට තේරෙනවා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවා නම් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට සමත භාවනාවක් දියුණු වෙන්න ඕන, විදර්ශනාවක් දියුණු වෙන්න ඕන. මේ සමත භාවනාව දියුණු කරලා විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒක හරියට පින්වත්නි මේ දැන් මොන හරි ජරාව තියෙන කලයක් කියලා හිතන්න. අපිරිසුදු වෙච්ච කලයක් තියෙනවා. ඒකේ අපි හිතමු ගොම පුරවලා තියෙනවා කියලා. ඒතර ඔබට කවුරු හරි කෙනෙක් ওই කලේ දීලා කියනවා ඔයා ගිහින් මේ කලේ පිරිසුදු මේ කලේට වතුර එකක් අරන් එන්න කියලා කියනවා. එතකොට එයා කරන්න ඕන පින්වත්නි ඒ කලේ අරන් ගිහින් වතුර පයිප්පයක් ළඟට ගිහින් ඒ කලේ තියලා ඒ ටැප් එක ඇරලා තිබ්බොත් පිරිසුදු වෙයිද? පිරිසුදු වෙයිද? පිරිසුදු වෙන්නේ නෑම කියන්නත් බෑ. කවදා හරි උතුරලා ගිහින් කොහොම හරි පිරිසුදු වෙන්නත් පුළුවන්. කවදා හරි ඒකත් වෙයි සමහර විට. අන්න ඒ වගේ තමයි පින්වත්නි නිකන් එකපාරම විදර්ශනා කරන්න යනවා වගේ එක. හැබැයි කවුරු හරි මිනිස්සෙක් ගිහින් අර කලේ තියෙන ටික අනිත් පැත්ත හරවලා ඊට පස්සේ ආයේ පිරිසුදු වතුර කලේ පුරව ගත්තොත් ඊටාම ඉක්මනින් වතුර කලේ පුරව ගන්න බැරිද? පුළුවන්. අන්න ඒ නිසා තමයි ධානයක් දියුණු කරගන්න එක වටින්නේ. මේ ධාන කියන්නේ නිකන් මැජික් එකක් වගේ එකක් නෙමෙයි. අරුමේකුත් නෙමෙයි ඒක. මහා පුදුමයක් නෙමෙයි. දැන් මේ අපි උදේ කතා කරන්නේ කොහොමද ධානයක් උපදව ගන්න කියන එකයි. ඔබ දැන් මේක අහලා භාවනා කරනකොට ඔබට තේරෙවි අනේ මේ එක දවසක් දෙකක් භාවනා කරනකොට ධානය උපදව ගන්න පුළුවන් නේ කියලා තේරෙයි. හරි උදව්වක් වෙයි මේ දේශනාව. දැන් මේ ධානයක් උපදව ගන්නවා කියනකොට ගොඩාක් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක කරන්න බැරි දෙයක්. ඒකම අනික ධාන සිත කියන්නේ මහා අරුම සිතකුත් නෙමෙයි. අනික ඒ ධාන සිතත් අනිත්‍ය වෙලා යනවා. ඒකත් එතනම අනිත්‍ය වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ඒ ධාන සිත තුල කලබල වුණොත් එහෙම ඒ කලබල වෙච්ච තැනක ප්‍රයෝජන ගන්නත් බෑ. කලබල වුණොත් ප්‍රයෝජන ගන්න. ඒ නිසා මේක හොඳට අහගන්න. අහලා භාවනා කරන්න ලෑස්ති වෙනකොටම ඒකට අදාළ පිළිවෙලකට ලෑස්ති වෙන්න. දැන් සමහර විට අදින් හිටින් අපි අතර මුණ ගැහිම ඉවර වෙයි. හැබැයි මම දන්නවා ඔබ මම මේ කියන පිළිවෙලට කළොත් ඔබ සතියකින් ධානය උපදවනවා. සතියකින් උපදවනවා. උපරිම දුර්වලම ශ්‍රාවකයෙකුට පවා සතියකින් පළවෙනි ධානයට යන්න පුළුවන්. සතියකින්. හැබැයි ඒ ධානසිත උපදිනවා නම් උපදව ගන්නවා නම් මම ඔය කියපු පූර්වාකෘතිය ඒ පිළිවෙලටම කරන්න ඕන. අපි හෙටත් උදේ පූර්වාකෘතිය කරනවා. එතකොට හොඳට සාවධානව ඒකට එකතු වෙන්න. ඒකට එකතු වෙලා ඒ පූර්වාකෘතිය අවසානයේ තමයි ධානය අදිෂ්ඨාන කරන්නේ. පින්වත්නි ධානයක් උපදව ගන්නවා නම් එයා ධානය අදිෂ්ඨාන කරගන්නම ඕන. කොහොමද ධානයක් අදිෂ්ඨාන කරගන්නේ? ධානයේම එකපාර නිකම් භාවනා කළා කියලා මුණ ගැහෙන්නේ නැහැ කවදාවත් ධානයක්. ධානයක් උපදවා ගන්නට ලැබෙන්නේ එයා භාවනාවේ පූර්වක්‍ෘත්‍ය කරලා අවසන් වෙනවනේ. අපි අර සංඝානුස්සතිය පටන් ගත්තේ. එතනදී යා හොඳට එතන යම්කිසි හිත සමාහිත බවක් තියෙනවා. ඒ සමාහිත භාවය තුලින් අදිෂ්ඨාන කරන්න ඕන
විතක්ක ਵਿචාර ප්‍රීතිසුඛ සහිත පඨම ධානයෙන් මට විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. කොතනදීද අදිෂ්ඨාන කරන්නේ? අර පූර්ව කෘත්‍ය අවසානයේ කර්මස්ථානයට බහිඳ කලින් අදිෂ්ඨාන කරනවා මට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා සහිත පඨම ධානයෙන් විනාඩි 15ක් මුලින්ම විනාඩි 15ක් විතර හිතන එක හොඳයි. විනාඩි 15ක් අද මේ කර්මස්ථානයේ තුල ඉඳ ලැබේවා කියලා මුලින් අදිෂ්ඨාන කරන්න ඕන. එහෙම අදිෂ්ඨාන කළාට පින්වත්නි එකපාරම එහෙම විතර්කයයි විචාරයයි ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි සහිත පඨම ධානයට යන්න බෑ. දැන් අපේ දේශනාවලින් ওই කාරණේ කවුරු හරි අහලා හිතිබුණත් එයාට එක තැනක පැටලෙන්න ඇති අනිවාර්යයෙන්ම ඔය පූර්වක්‍ෘත්‍ය කිරීමේදී. ඔය පිළිවෙලට පූර්වක්‍ෘත්‍ය කරන්නම ඕන. ඔය පිළිවෙලට පූර්වක්‍ෘත්‍ය කළාට පස්සේ තමයි මේක අදිෂ්ඨාන කරන්නේ. එතකොට එහෙනම් පූර්වක්‍ෘත්‍ය ගැන අදහස ගන්න හෙට හොඳ සිහියෙන් හෙටත් උදේ කාලේ අපි පැයක කාලයක් ওই විදිහටම අනුස්සති භාවනාවකට කලින් පූර්වක්‍ෘත්‍ය කරනවා. බොහෝම සිහි නුවණින් ඒකට සමවදින්න. ඒ පූර්වක්‍ෘත්‍ය අවසන් වෙලා පින්වත්නි එයා අදිෂ්ඨාන කරනවා මට විතරකයද විචාරයේද ප්‍රීතියද සුඛයද සහිත ඒකාග්‍රතාවයේ සහිත පළමුවෙනි ධ්‍යානයෙන් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨාන කළාම ඒ බඳු ආධ්‍යාත්මික තත්වයක් ලැබෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ හිත වැඩ කරන්නේ අර ඊයේත් අපි කිව්ව పూర్ව චේතනාවට ආනුව. හිත එහෙමයි වැඩ කරන්නේ. මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න ඉස්සෙල්ලා. හිතේ ස්වභාවයත් කයේ ස්වභාවයත් තේරුම් ගන්න. භාවනා කරන්න කලින් ඇඟ මොන වගේද කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ ඇඟේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය කියලා එකක්, ස්නායු පද්ධතිය කියලා එකක් තියෙනවා. මේ විදිහට ශරීරය ගැන යම්කිසි අදහසක් ඇති කරගන්න. මේ ශරීරය කොහොමද වැඩ කරන්නේ කියලා. මොකද එහෙම වැඩ කරන විදිහ දැනගත්තේ නැති වුණාට පස්සේ යම් විදියකින් රැවටෙන්න පුළුවන් සංසිඳීමක් කියලා, සංසිඳුණු අවස්ථාවක් කියලා යම් වෙලාවක පුද්ගලයෙක් රැවටෙන්න පුළුවන්. පින්වත්නි ඔය නිකම් පොඩි හිරිවැටීමකට යම් කිසි මොකක් හරි ධ්‍යානයක් හරි මඟඵල අවබෝධයකට අදාළ නිමිත්තක් හරි කියලා ඔබ රැවටෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ යන කෙනෙක් අහුවෙන උපක්ලේශ ගැනත් අපි දේශනාවක් කරනවා මේකෙදී. ඒ කියන්නේ නිවන් මඟ වඩාගෙන යන කෙනෙක් උපක්ලේශ වලට අහු වෙන්න පුළුවන් නේ. එයා කොයි තැන්වලද උපක්ලේශ වලට අහු වෙන්නේ කියන එක ගැනත් දේශනාවක් කරනවා. ඒක ගැනත් ඉස්සරහට අපි දේශනාවක් කරන්න හිතාගෙන ඉන්නවා වැඩසටහන ඉවර වෙන්න කලින්. දැන් ඔන්න පළවෙනියෙන් මෙහෙනම් පූර්වක්‍ෘත්‍ය කරනවා. ඊට පස්සේ දෙවෙනි පූර්වක්‍ෘත්‍යයට කලින් අනිවාර්යෙන් සිල් සමාදන් වෙන්නත් ඕන. අද එහෙම විශේෂයෙන් සිල් සමාදන් මුලින්ම සිල් සමාදන් කරපු නිසා බුද්ධ වන්දනාවට කලින් තමන් අදිෂ්ඨාන කරන සීලයක් පන්සිල් හරි අටසිල් හරි දසසිල් හරි මොකක් හරි සීලයක් අදිෂ්ඨාන කරගෙන තමයි අපි පූර්වක්‍ෘත්‍ය කරන්නේ. එතකොට සීලයක් සමාදන් වෙනවා පූර්වක්‍ෘත්‍ය කරනවා. එතනින් පස්සේ ධ්‍යානයක් අදිෂ්ඨාන කරනවා. පළවෙනි ධ්‍යානෙට ගිහින් ඉන්න කෙනෙක් නම් එයා දෙවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරන්න පුළුවන්. මට දෙවෙනි ධ්‍යානෙන් පැය භාගයක් ඉඳ ලැබේවා කියලා. එතකොට පින්වත්නි ඒ හිතේ තියෙන්නේ විතර්කයයි විචාරයයි ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි සහිත පළවෙනි ධ්‍යානෙ හරියටම විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 15න් පස්සේ ඒ හිත එහෙම නිරුද්ධ වෙලා යනවා. ඒතර තමන්ට තේරෙනවා මේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා. ඒතර ඔබට හොඳම අදහසක් ගන්න පුළුවන් හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුවමයි. ඊළඟ කාරණේ තමයි ධ්‍යානයකට සමවදින්න කලින් ධ්‍යාන ලක්ෂණ ගැන දැනගන්න ඕන. ධ්‍යාන ලක්ෂණ තියෙනවනේ. ඒ ධ්‍යාන ලක්ෂණ ගැන හැම කෙනෙක්ම දැනගන්න ඕන. උදාහරණයක් විදියට පළවෙනි ධ්‍යානය ගන්න. පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ තමයි විතර්කය, විචාරය. මම පුංචි ළමයෙකුට කියනවා වගේ මම කියලා දෙන්නේ. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය සහිතයි පළවෙනි ධ්‍යාන. අංග කීයක් තියෙනවද එහෙමනම්?
පහක් තියෙනවා. විතක්කය තියෙනවා, විචාරය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාව. මේ පහට ආවේනික ස්වභාවය දැනගන්න ඕන. විතර්කය කියන්නේ මොකද්ද? විචාරය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? සුඛය කියන්නේ මොකද්ද? ඒකාග්‍රතාවය කියන්නේ මොකද්ද කියලා බොහොම හොඳට දැනගන්න. මොකද මේවා දන්නේ නැත්නම් විතර්කයේ උපදිනකොට මේක විතර්කය කියලා හොයාගන්න බෑ. ප්‍රීතිය උපදිනකොට මේක ප්‍රීතිය කියලා හොයාගන්න බෑ. දැන් මේ ටික අහනකොට තේරෙයි අනේ මම මේ පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච තැන් වලට කොච්චර ගිහින් තියනවද කියලා ඔබට තේරෙවි. එතකොට ඔබට තේරෙවි මේ පළවෙනි ධ්‍යානය කියන්නේ මහා අරුමැසි තත්ත්වයක් නෙමෙයි කියලා තේරෙයි. ඒ කියන්නේ මේ අංග ගැන ඉතාම සිහිනුවණක් තියෙන්න ඕනේ. දැන් විතර්කය කියන්නේ මොකක්ද? විතර්කයට දෙන්න පුළුවන් හරිම අදහස තමයි අරමුණට හිත නැවත පිහිටන ගතිය. අරමුණට හිත නැමිලා කියලා ගත්තොත් හරි ඒක. අරමුණටම දැන් අපි අරමුණු කරගන්නවානේ කර්මස්ථානයක්. කර්මස්ථානයේටම හිත නැමිලා තියෙනවා. හිත සම්පූර්ණයෙන් පින්වත්නි විසිරෙන්නේ නැහැ. අරමුණේම හිත තියාගන්න පුළුවන්. ඇහැ හරහා රූප පැත්තට යන්නෙත් නැහැ. ශබ්ද පැත්තට යන්නෙත් නැහැ. හිත නොයේ කාරම්මණයන් වලට හිත දුවන්නේ. අරමුණටම හිත බර වෙලා අරමුණට මතම හිත පිහිටලා තියෙන එකට අපි කියනවා විතර්කය කියලා. ඔන්න විතර්කය කියන්නේ ඔන්න ඕකටයි. ඊළඟට විචාරය. මොකක්ද පින්වත්නි විචාරය කියලා කියන්නේ? ඊට පස්සේ විචාරයට කලින් අපි දෙයක් දැනගමුකෝ. පින්වත්නි දැන් භාවනාවෙන් වාඩි වෙලා මම මුලින්ම කිව්වනේ විතක්ක විචාර ප්‍රීති සුඛ සහිත පඨම ධානයෙන් විනාඩි 15ක් 20ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා කියලා. ඒ අදිෂ්ඨානී කරලා කර්මස්ථානයේ දියුණු කරගෙන යනකොට දැන් ඔන්න භාවනාවට පටන් ගත්තා. අපි හිතමුකෝ ආනාපාන සතිය හරි ධාතු මනසිකාරය හරි මොකක් හරි වඩන්න පටන් ගත්තා. පටන් අරගෙන විනාඩි 10ක් 12ක් යනකොට දැන් හිත විසිරෙන්නේ නැහනේ. හිත විසිරින් නැති වෙලාවට ආයෙත් අදිෂ්ඨාන කරනවා මට විතර්කයෙන් විනාඩි 10ක් ඉඳ ලැබේවා කියලා. එතකොට විතර්කයෙන් විතරයි විතර්කයෙන් විනාඩි 10ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. පළවෙනි ධ්‍යානෙම්ම නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි ඔහොම හිත වඩාගෙන යනකොට අරමුණ මතම හිත පවතිනවා විනාඩි 10ක් 15ක් Tamanට තේරෙනවා. මේක ගෙදර ගිහින් කරලා බලන්න. මොකද මේක මෙතනත් අපි කරන්න උත්සාහ කරමු. නමුත් කළාම සමහර විට එක එකනාගේ ප්‍රායෝගික ප්‍රතිඵල වෙනස් නේ. එතකොට මේ බඳු හිතේ තත්වයන් උපදිනවාද කියලා දැනගන්න. දැන් මේ වැඩසටහන ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තුන්ඩු කෑල්ලක් ලියලා එවන්න. මේ ළඟට ඇවිල්ලා කසුකුසු ගන්න ගියොත් ඒක හරි අමාරුයි. ඒ නිසා මේ පොඩි කොළ කෑල්ලක ලියලා මේ මේසෙන් තියලා තියන්න. විවේකයක් තියෙන වෙලාවට මේකෙන් තියලා තියන්න. එතකොට මම ඒවා ගැන හවස පැයක විතර කාලයක් අපි පොදු සාකච්ඡා වාරයකට එනවා. එතනදී අපි මේ ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. ඔබට සමහර විට මේ ප්‍රශ්නේ අහන්න මොකද්ද වගේ කියලා හිතුණත් කමක් නැහැ එතකොට. එහෙමනම් දැන් විතර්කයෙන් විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨානය කරලා භාවනාවට එකතු වෙනවා. ඒ භාවනාවට එකතු වෙනකොට පින්වත්නි අරමුණ මත Tamanගේ හිත පවත්වාගෙන යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. විනාඩි 10ක් විතර. ඊට පස්සේ එතනින් පස්සේ අදිෂ්ඨානය කරනවා මට විචාරයෙන්ද විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා. විචාරයෙන්ද මට විනාඩි 10ක් 15ක් ඒක තමන් කාලේ අදිෂ්ඨාන කරගන්න. විචාරයෙන්ද මට විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි විචාරය කියලා කියන්නේ අරමුණ මතම හිත පැතිරිලා පවතිනවා. අන්න ඒකටයි විචාරය කියන්නේ. විචාරය කියන්නේ මොකද්ද? අරමුණ මත හිත සම්පූර්ණයෙන්ම පැතිරිලා. හිත ඉඩ නැහැ අරමුණට වඩා වෙන එකකට. දැන් මේව සමහර වචන වලින් කියන්න තේරෙන්නෙත් නැහැ හැබැයි. කරගෙන යන කෙනෙකුට තේරෙයි. අරමුණ මතම හිත පැතිරිලා පොඩිවත් සිදුරක් නැහැ රූපයක් පැත්තට හිත යන්න. ශබ්දයක් පැත්තට සුවඳක් පැත්තට හිත යන්න. දැන් මෙතන අපේ හිතේ කොච්චර සිදුරු තියෙනවද? දැන් මේ අහගෙන ඉන්නකොට එකපාර අර පැත්තෙන් සද්දයක් ආවොත් ඉක්මනට හිත දුවන මට්ටමක් තියෙනවා. හිතේ ඉඩක් තියෙනවා.
හිතේ සිදුරක් තියෙනවා ඕනම පැත්තකට හිත යන්න. දැන් මෙතන ਵਿਚාරය කියලා කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම අරමුණීම හිත පැතිරිලා. එතකොට මේ අරමුණීම හිත පැතිරිලා හිතේ ඉඩක් නැහැ. තවත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී තවත් ආරම්මණයන් ගන්න ඉඩක් නැහැ. එච්චරට හිත මේ බොහොම සංසිඳිච්ච අවස්ථාවක්. එතකොට දැන් ඔබ අදිෂ්ඨාන කරනවා මට ਵਿਚාරයෙන්ද විනාඩි 10ක් විතර ඉන්න ලැබේ. විනාඩි 15ක් විතර ඉන්න ලැබේවා කියලා. ඊට පස්සේ ආයෙත් අර ආනාපාන සතියරන් මේ පැත්තෙන් අවධානය යොමු කරගෙන යනකොට පින්වත්නි හුස්ම රැල්ල මතම හිත පිහිටලා ඒ මතම හිත විසිරිච්ච අවස්ථාවකට හිත එකතු වෙනවා. බොහොම සංසුන් අවස්ථාවක් ඒක. ඊට පස්සේ ඊළඟට අදිෂ්ඨාන කරනවා මට විතර්කයෙන්ද විචාරයෙන්ද විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා. ඒතර මේ දෙකෙන්ම ඉන්න ලැබේවා කියලායි දැන් අදිෂ්ඨාන කරන්නේ. විතර්කයද විචාරයද කියන කාරණා දෙකෙන්ම මට විනාඩි 15ක් දැන් කෙනෙක් සමහර විට විවිධ භාවනා කරන තැන්වලට ගිහින් තියෙන්න පුළුවන්. ඒ ගිහින් තියෙන තැන්වල පළවෙනි ධ්‍යානය ගැන කියපු කාරණාත් ඔළුවේ තියාගෙන මේ දිහා බලන අයත් ඉන්න බවක් තේරෙනවා. ඒ නිසා ඒ උදවියට ඒ කියපු ක්‍රමයට පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න පුළුවන් නම් මම කියන්නේ මේ ක්‍රමයක් කරන්න. අපේ ගුරුවරුන්ගේ ගුරු පරම්පරාවට අනුව අපි මේ ප්‍රායෝගිකව උපකාර වෙනවායි කියලා හිතෙන එකක් මේ කියන්නේ. කියන්නේ මේ අද එකතු වෙලා ඉන්න මේ ඔඩියන්ස් එකට හරියන එකක් මේක කියලා හිතාගෙනයි මේක කියන්නේ. මීට කලින් කියපු කාගේ හරි ගුරුවරයෙක් ළඟදී පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න පුළුවන් වුණා නම් අනි සාදු ඒ ක්‍රමයටම දියුණු කරගෙන යන්න. පොදුවේ ගත්තොත් මේ හැමෝටම මේ ක්‍රමය හරියාවි කියලා හිතාගෙනයි මම මේක යෝජනා කරන්නේ. ඇත්තටම අපේ ගුරුවරු අපි ධර්මී ඉගෙන ගන්න ගුරුවරු මේවා ප්‍රායෝගිකව අත්දැකලා ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ මේවා භාගතුන් වහන්සේගේ ධර්මයේ ඔස්සේම ගලපා මතු කරපු කාරණා. ඒත් එක්කම අපි මේ හැම කාරණයක්ම භාගතුන් වහන්සේගේ ධර්මයට සැසඳෙනවා නම් ගැලපෙනවා නම් විතරයි ඔබට කියන්නේ. ඒ නිසා මේ පළවෙනි ධ්‍යානය කියන එකට ධ්‍යානෙ උපදවා ගන්න පුළුවන් අවස්ථා එක විදිහට තමයි. මේක බුද්ධ දේශනාවෙම මතුවෙච්ච එක්කුත් නෙමෙයිනේ. ඒ නිසා ඕනෑම ආගමික මතයක මේ වගේ තියෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ පළවෙනි ධ්‍යානෙ තිබුණද නැද්ද? තිබුණා. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක නෙමෙයි පළවෙනි ධ්‍යානෙ කියන්නේ. එහෙනම් ඇයි මේක ආය අද කියන්නේ? පළවෙනි ධ්‍යානයේවත් යටත් පිරිසෙන් උපදවාගෙන තමයි විපස්සනා කරන්න ඕන. එතකොට තමයි ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. එහෙමනම් දැන් ඊළඟට එන ප්‍රශ්නේ හරි පළවෙනි ධ්‍යානයේ නැත්තම් විදර්ශනා කරන්න බැරිද? පුළුවන්. එතකොට ඒ පුළුවන් වෙන්නේ කොතනද? ඒ පුළුවන් වෙන්නේ අඩුම උපචාර සමාධියටවත් එන්න ඕන. හරි. උපචාර සමාධිය කියන්නේ විතර්කයේම නෑ සම්පූර්ණ. ප්‍රීතිය සුඛයේම සම්පූර්ණ ඉන්නේ නිකන් එනවා යනවා. දැන් ඊයේ අපි භාවනා කරද්දී අපේ සමහර උදවි කිව්වා හොඳට ප්‍රීතිය ඇති වුණා කියලා. නමුත් මේ ප්‍රීතිය එනවා යනවා සමහර අයට. ඒතර ප්‍රීතිය එනවා යනවා නම් ඒ බඳු තත්වයක් තුල වුණත් මේ විපස්සනා කරන්න පුළුවන්. හරි. ඒ බඳු තත්වයකුත් නැත්නම් දැන් අපි හිතමුකෝ හිටි ගමන් ඔන්න පස්සද්ධියෙම උපදින්නේ නැහැ. හොඳම ලෙඩ ඇඳක ඉන්නේ. එතකොට මොකද කරන්නේ? පස්සද්ධිය උපදව ගන්නම බෑ. ප්‍රීතියක් සුඛයක් නැහැ. වේදනාව වෙනකොට අර ප්‍රීතිය සුඛය ඔක්කොම සම්පූර්ණ යට වෙලා. ඒත් කලබල වෙන්න එපා. ඔක ලස්සන මූලාශ්‍රයක් තමයි අස්සජී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය බලන්න. සමාධිය නැති තැනක කවරක්ද කළ යුත්තේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. අස්සජී සූත්‍රය. මොකද අස්සජී හාමුදුරුවෝ හොඳටම මරණාසන්න වෙලා ලෙඩ ඇඳට වැටිලායි වැඩ හිටියේ. අස්සජී හාමුදුරුවෝ ලෙඩ ඇඳට වැටිලා ලෙඩ ඇඳේ ඉන්නකොට අස්සජී හාමුදුරුවන් ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩම කරලා උන්වහන්සේ විමසුවා. මම කෙටියෙන් කියන්නේ ඒක ලස්සන විස්තර ටිකක් තියෙනවා ඒ ධ්‍යාන ගැනීම. එතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ විමසා සිටියා මේ අස්සජී කොහොමද දුක් වේදනා අඩු වෙනවාද වැඩි වෙනවාද
දුක්ඛ වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති. දුක් වේදනා අඩු වෙනවා වගේද වැඩි වෙනවා වගේද? අස්සජී කොහොමද හිත වඩා ගන්න පුළුවන්ද? හිත වඩා ගන්න පුළුවන්ද? ස්වාමී හිතේ මොනවා හරි උපවාදයක් එහෙම හිතේ තියනවාද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උපවාදයක් නෑ. හැබැයි කනස්සල්ලක් තියනවා හිතේ. මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි කලින් පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන හිටියා. දැන් මට පළවෙනි ධ්‍යානෙ උපදින්නේ නෑ. දැන් මට කලින් තිබ්බ චිත්ත සමාධිය උපදින්නේ නෑ. වීරිය කරනවා ස්වාමීනි මට දැන් මේ සමාධිය උපද. ඒතර බුදුරජාණන් වහන්සේ මද හිණාවක් පාලා කියනවා අස්සජී මහාන උනේ ඔය ධ්‍යාන උපදව ගන්න කියලා හිතෙන මිනිස්සෙකුට තමයි ඔහොම හිතෙන්නේ කියනවා. අස්සජී ඔන්නක අතෑරලා දාන්න කියනවා. බලන්න කොච්චර හිත හැදෙන කතාවක්ද. අස්සජී ධ්‍යාන දියුණු කරන්න, සමාධිය දියුණු කරන්න, සමාධියම සාරය කියලා හිතාගෙන පැවිදි වුණොත් එහෙම තමයි ඔය වගේ කල්පනා වෙන්නේ. අස්සජී ඔය කතාව අතෑරලා දාන්න. එතකොට අර අස්සජී හඳුරන හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමාධිය අතහැරියොත් මං කවරක්ද කරන්නේ? අස්සජී කලින් උපන් සමාධිය ඉපදුනත් එකයි නැතත් එකයි. දැන් අස්සජී පංචස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵල ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පංචස්කන්ධයම ඇති වෙන නැති වෙන විදිය බල ඉන්න කිව්වා. එතකොට උන්වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් අපට තේරෙනවා ඔය අපි කතා කරන මේ කාලේ හරි උනන්දුයිනි ධ්‍යානෙ ගැන. පුදුම උනන්දුවක් ලංකාවේ මිනිසුන්ට තියෙන. ඒ උනාට බලාගෙන යද්දි උපදවගත්ත ධ්‍යානෙකුත් නැහැ. එතකොට ඒක නැතිකම ගැන කනස්සල්ලක් හදාගන්නත් ඕනේ. නමුත් මේක හැබැයි හරි උද්වේගයක් නේ. ධ්‍යානයක් තිබුණාට පස්සේ පළවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ අර පංචස්කන්ධයේ උදේවැය වේගෙන් බලන්න පුළුවන්. ඒතර වේගෙන් බලන වේගය වැඩි වෙන්න තමයි පින්වත්නි වේගය වැඩි වුණාම වෙන දෙයක් තමයි හිතේ විතර්ක වලට පොඩ්ඩක්වත් ඉඩක් නැහැ. හිතේ විතර්ක වලට පොඩ්ඩක්වත් පටිච්චසමුප්පාද දේශනාව අහද්දී ඔබට හොඳට තේරෙයි. පටිච්චසමුප්පාදයේ අඹමල් රේණුවක හරි ගැටලුවක් තිබ්බොත් ඒ ඔක්කොම ලිහෙනවා දහවස් කාලේ. ඒක දන්නේ නැතුව මොනවත් කරන්නම බෑ. එතකොට ඔබට තේරෙයි පටිච්ච සමුප්පාදයේ ඇතිවිය මේ සම්පූර්ණ එකට පෑහි යනකොට පටිච්ච සමුප්පාදයේ උඩටයි පහළටයි වේගයෙන් බලනකොට ඒක තමන්ගේ ජීවිතේම කොටසක් කරගන්න ඕනේ. මේ සංඛාර කියන්නේ මොකද්ද? සංඛාරය කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර, ආව සංඛාර නිසා විඥානයක් බහිනවා. ඔහොම බැලුවොත් බෑ. ඒක නිකන් හොද්දට Tamanගෙම ජීවිතේ කොටසක් කරගත්තාට පස්සේ මට පටිච්ච සමුප්පාද විනාඩි 3න් කියන්න පුළුවන්. කියන්න නෙමෙයි විස්තර කරලම කියන්න පුළුවන්. අවශ්‍ය නම්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ එච්චරට මං හැම මස්ලේ නාර ඇට මිදුළු වලටම කිඳා බස්සගෙන තියෙනවා. ඒ විදියට මේක මං ගැන කියපු එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ විදියට පටිච්ච සමුප්පාදේ හොද්දට ඉගෙන ගත්තාම වෙන්නේ පටිච්ච සමුප්පාදේ උඩට පහළට බලනකොට වේගෙන් බලනකොට පින්වත්නි අර හිතේ විතර්ක වලට ඉඩක් වෙන්නේ නැතුව එකපාරම හිත නිවනටපත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විතර්ක වලට ඉඩ ඉන්නේ නැහැ එතකොට. එතකොට මේ ඒ කියන්නේ අවබෝධයටපත් වෙන්න කිට්ටු වෙනකොට පින්වත්නි පටිච්ච සමුප්පාදේ උඩට පහළට වේගෙන් භාවනාවෙන් බලන්න ඕනේ. ඒ වේගෙන් පටිච්ච සමුප්පාදේ බලනකොට තමයි ඒක හරියට අපි නිතර පාවිච්චි කරන උපමාවක් තියෙන මොකද්ද? දැලි පිහියක් ගන්නකොට මේ පැත්තටත් ගන්නවා අනිත් පැත්තටත් ගන්නවා. ඊට පස්සේ මුවහත හිටින වෙලාවට වේගෙන් ගන්න නැද්ද දෙපැත්තට? මුවහත හිටිනකොට අන්න ඒ වගේ හිත විසංකාරගත වෙන තැනදී පටිච්ච සමුප්පාදේ උඩට පහළට වේගෙන් මේකමයි න්‍යාය. මේකට වඩා එකක් නැහැ. උඩට පහළට වේගෙන් බලනකොට තමයි හිතේ විතර්ක කඩාගෙන ගිහින් සම්පූර්ණයෙන් හිත විමුක්ත ස්වභාවයට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි මොන භාවනා කළත් වැඩක් නැහැ. ඒක භාගතුන් වහන්සේගේ පණිවිඩයත් එක්ක ගැලපෙන්නේ පටිච්ච සමුප්පාදේ පැත්තට අපි සේන්දු වෙන්න ඕන. එතකොට පින්වත්නි දැන් එහෙමනම් දැන් ධ්‍යානය අවශ්‍ය කෙනෙකුට ඊට හොඳ ප්‍රතිඵලයක් කරා යන කෙනෙකුට අද මේ දේශනාවත් වැදගත් ඉතින්. මේක හරි උදව්වක්. පින්වත්නි
එතකොට දැන් විතර්කයෙන් ඉන්න විනාඩි 10ක් 15ක් ලැබේවා කියලා ඒ තමන්ට කැමති කාලයක් ගැන තමන්ට අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ විදියට අදිෂ්ඨාන කරගෙන ඊළඟට ඒ විතර්කයෙන් හිටියට පස්සේ එතනම තමන් ඒ හිත තුලදීම අදිෂ්ඨාන කරනවා මට ਵਿਚාරේනුත් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා. එතකොට යාට ඒ විචාරයෙන් ඉන්න ලැබේවා කියලා හුස්ම රැල්ල දිහාම සුපුරුදු පරිදි බලාගෙන ඉන්නවා. මම කියන්නේ ආනාපාන සතිය නම් කරන්නේ සුපුරුදු විදියටම හුස්ම රැල්ල දෙස ඊටාම සිහිනුවණින් බලාගෙන ඉන්නවා. සිහිනුවණින් බලාගෙන ඉන්නකොට පින්වත්නි අරමුණ මතම හිත පැතිරිලා තියෙනවා. අරමුණට වඩා වෙන දෙයක් හිත ගන්න ලෑස්ති නැති බවක් Tamanට තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි විචාරය කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර තමයි තුන්වෙනි පියවර විතර්කයේද විචාරයේද දෙකම සහිතව මට විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට පින්වත්නි අරමුණටම හිත නැවත නැවත එනවා නැමිලා ඒ වගේම අරමුණ මතම හිත පැතිරිලා කියන ලක්ෂණ දෙකම අපිට දැක ගන්න පුළුවන්. එක සිතක් තුළ මේ කාරණා දෙකම පේන්න පටන් ගන්නවා. දෙකම පේන්න පටන් ගන්නවා. එතකොට මේ දෙකම පේන්න පටන් ගන්නේ විතර්කයේද ਵਿਚාරයේද කියන කාරණා දෙකම මට පෙනේවා කියලා අදිෂ්ඨාන කළොත්. මොකද මේ හිත පින්වත්නි වඩන්න පුළුවන් කියලා එදාට ඔබට ඊටාම පැහැදිලිව තේරෙයි. මේ හිත වඩන්න පුළුවන් බව. ඊටාම පැහැදිලිව තේරෙයි. ඊට පස්සේ පින්වත්නි දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නකොට දැන් එයාට විතර්කයක් පේනවා ਵਿਚාරයක් පේනවා දැන් හිත නොයික් සංකාර ඔස්සේ දැන් හිත ගලාගෙන යන්නේ නැහැ පින්වත්නි. ඊළඟට යාට අදිෂ්ඨාන කරන්න පුළුවන් මට ප්‍රීතිය විතරක් විනාඩි 15ක් පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා ආස්වාස ප්‍රාස්වාස කරනකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම විනාඩි 15ක් විතර ප්‍රීතිය විතරක් දැනෙන්න පටන් ගන්නවා. ඒක පින්වත්නි කාම ලෝකයෙන් විඳින ප්‍රීතියක් වගේ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඇහෙන් රූප බැලුවහම අපිට ප්‍රීතියක් තියෙනව නේද? ඒ බඳු ප්‍රීතියක් නෙමෙයි පින්වත්නි ඉහවහ ගියපු ප්‍රීතියක් සම්පූර්ණයෙන්ම ශරීරේ ලොමුඩ හැගැන්වෙන ප්‍රීතියක් එයාට දැනෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ ප්‍රීතිය දැනෙන්නේ කොහෙටද? කායටද හිතටද? සිතට. ඒ කියන්නේ ප්‍රීතිය හිතට හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විනාඩි 15ක් විතර යනකොට ඊට පස්සේ දැන් අර ප්‍රීතිය විනාඩි 10ක් විතර ලැබේවා කියලා අදිෂ්ඨාන කරාම පින්වත්නි විනාඩි 10ක් විතර යනකොට මේ ප්‍රීතිය හේම නැති වෙලා යනවා. ප්‍රීතිය නැති වෙලා යනවා. ඊළඟ පියවර විදියට එයාට අදිෂ්ඨාන කරන්න පුළුවන්. හැබැයි දැන් ආනාපාන සතිය වඩනවා නම් දැන් පැය එකමාරක් විතර මේකට යනවා. පැය එකමාරක් විතර ලෑස්ති පිට තමයි දැන් එයා සූදානම්මින් ඉන්න ඕන. ඊළඟට එයා අදිෂ්ඨාන කරනවා විතර්කයද විචාරයද ප්‍රීතියද තුනම සහිතව තවත් විනාඩි 10ක් මට ඉන්න ලැබේවා කියලා. එතකොට පින්වත්නි අරමුණටම හිත නැමිලා අරමුණේම හිත පැතිරිලා ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙනකොට ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුලම පින්වත්නි හිතේ ප්‍රීතිය හට ගන්නවා. ඒක මහා පුදුම ප්‍රීතියක්. ඒක ඉහවහ ගියපු ප්‍රීතියක්. ඒ ප්‍රීතිය Tamanගේ හිත තුල දැනෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය දැනෙනකොට ප්‍රීතිය දැනීමත් සමගම පින්වත්නි එයාට පුළුවන් නැවත දැන් ඊට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ඇති වෙච්ච ප්‍රීතියත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඒක මේ සදාකාලිකව පවතින එකක් නෙමෙයි. අර හිතේ සංකාර ගලන්නේ නැති නිසා හිතේ ප්‍රීතියක් ජනිත වුණා. එච්චරයි. ඒ කියන්නේ සිතුවිලි ගලන්නේ නැති වුණාට පස්සේ මේ Tamanගේ හිත තුල ප්‍රීතියක් ජනිත වෙනවා. ඒ බඳු ප්‍රීතියක් මෙතර ජනනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාට අදිෂ්ඨාන කරන්න පුළුවන් විතර්කයේද විචාරයේද ප්‍රීතියද සහිත කතුණින් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. විනාඩි 10ක් විතර යනකොට ප්‍රීතියත් සංසිඳිලා යනවා. ප්‍රීතිය සංසිඳිලා යනකොටම එයාට පුළුවන් අදිෂ්ඨාන කරන්න මට සුඛයෙන් විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා.
දැන් හිත විසංකාරයි නොයේ කැස කන නාසය දිවකය තුලින් විවිධ සංස්කාර හිතට ගලන්නේ නැහැ. මොකද හිත තුල පවතින මේ අර විතර්ක ਵਿਚාර පදනම් කරගෙන අරමුණට හිත බර වෙලා හිත පැතිරිලා පවතින නිසා දැන් නොයෙක් සංකාරයන් හිතට ගලන්නේ නැහැ. ඒ ගලන්නේ නැතිකම නිසාම පින්වත්නි ආදිෂ්ඨාන කරනවා මට සුඛය සහිතව විනාඩි 10ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට පින්වත්නි කාය පුරාම විහිදලා ගිය සැපයක් කවදාවත් නැති තරම් දැනෙන්න පටන් ගන්නවා. ඒක කවමදාකවත් ඔබ දැකලා නැහැ. ඒ කියන්නේ ඒක ඇඟට දැනෙන්නේ. නිකන් ඇඟ ලොමු දැහැ ගැන්විලා පොඩි මොන්න තරම් සීතලක හිටියත් දාඩිය දාන මට්ටමට ඇඟේ අමුතු විදිහේ හරිම කුල්මත් වීමක් ඇඟ පුරාම විහිදිලා යනවා. ඇඟ පුරා නිකන් රෝමෝද්ගමනයේ වෙන තරමේ එතකොට මේ ප්‍රීතිය දැනෙන්නේ පින්වත්නි සිතට. සුඛය දැනෙන්නේ කායට. එතකොට කයට පින්වත්නි කයට දැනෙන කය පුරාම විහිදිලා ගිය ශාන්ත බවක් Tamanට දැනෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අනේ මේ භාවනාව මොනතරම් සෞම්‍යයිද? මේ භාවනාව ශ්‍රාවකයෙකුට මොනතරම් උදව්වක්ද කියලා Tamanට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ කය පුරාම ඇතිවෙන ශාන්ත අත්දැකීම විනාඩි 10කින් පස්සේ එහෙම නිවිලා යනවා. එහෙම නිවිලා යනවා. ඒ නිවිලා යනකොට මෙයා ඒ මොහොතේම හිතෙන් අදිෂ්ඨාන කරනවා විතර්කයේද විචාරයේද ප්‍රීතියේද සුඛයේද සහිත කාරණා හතරම එක සිතක පෙනේවා විනාඩි 10ක් කියලා දකින්නකොට පින්වත්නි මේ කාරණා හතරම ඒ හිත තුල අත්දකින්න පුළුවන්. ප්‍රීතිය සම්පූර්ණයෙන්ම ප්‍රීතිය හිතට දැනෙනවා. එතකොට කායට සුඛය දැනෙනවා. ඒ වෙලාවෙම. එතකොට අරමුණ මතම හිත පැතිරිලා අරමුණ මතටම හිත බර වෙලා ඒ පැත්තටම නැමුණු හිතක් පවතිනවා. කයට පින්වත්නි සුඛය දැනෙනවා. හිතට ප්‍රීතිය දැනෙනවා එකම වෙලාවක. ඊට පස්සේ ඔය ටික විනාඩි 10ක් විතර යනකොට ඒ ටිකත් එහෙම නිවිලා යනවා. ඒ දැනිච්ච එක. එතකොට දැන් ඔබට හොඳටම තේරෙනවා මේ හිත දැන් මගේ పూర్ව චේතනාවට අනුව වැඩ කරනවා කියලා. මේ හිත කොහොමත් එහෙම වැඩ කරන්නේ. මම අර ඊයේ ඔබට කිව්වේ සම්පූර්ණයෙන් මේ හිත పూర్ව චේතනාවට අනුව වැඩ කරනවා කියලා දැනගන්න ලොකු කතාන්දර ඕනේ නැහැ. උදේ උයන්න නැගිටින්න ඕන 4:45 කොම හරියට හැරිනවා ඒ වෙලාවට. එයා පාන්දර නිදිය ගත්තත් සම්පූර්ණයෙන් ගැඹුරින් හිතට කිව්වොත් නැගිටින්න ඕන කියලා කිව්වොත් හරියටම වෙලාවට හැරෙනවද නැද්ද? ඒ කියන්නේ හිත වැඩ කරනවා. ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ. పూర్ව චේතනාවට අනුව හිත වැඩ කරන බව අපිට හොඳටම තේරෙනවා. මේ දිනදා වැඩපල කරගෙන යද්දි තේරෙනවා. ඒක හොඳටම තේරෙනවා හිත වඩනකොට. වඩාගෙන යනකොට තේරෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් විතර්කයයි ਵਿਚාරයයි ප්‍රීතියයි සුඛයයි ඔක්කොම දැන් එක වෙලාවක දැනෙනවා විනාඩි 10ක් විතර. ඔන්න ඔය විදියට දැනෙනකොට පින්වත්නි පළවෙනි ධ්‍යානයේ තුල තවත් එක ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ඒකාග්‍රතාවය. මොකද්ද ඒකාග්‍රතාවය කියන්නේ? මොකද්ද? ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒකාග්‍රතාවය දෙන්න පුළුවන් හොඳම අදහස තමයි මේ අරමුණයි සිතයි අතර වෙනසක් හොයන්න බැරි විදිහට එකටම උපදින ගතියක් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොයාගන්න බෑ වෙනසක් නැහැ. එකම ධර්මයක් විදිහටයි පේන්නේ. භාවනා අරමුණයි හිතයි එකම ධර්මයක් විදිහටයි පේන්නේ. ඒ කියන්නේ අරමුණ සිත සමග උපදිනවාද නැතිනම් සිත අරමුණු සමග හොයන්න බෑ. එච්චරට හිතේ ඉඩක් නැහැ අරමුණට වඩා වැඩි දෙයකට. කියන්නේ එච්චරටම කර්මස්ථානයේටම බර වෙලා හිත. මම මේ සරලව කියන්නේ මේක ටිකක් ගැඹුරින් කිව්වොත් තේරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන. අරමුණයි හිතයි එකටම උපදිනවා. එකටම එතනම නිරුද්ධ වෙලා යන ආකාරය Tamanගෙම හිතෙන් බලන්න පුළුවන්. එතකොට මේක එකටම මේ දෙකම ක්‍රියාත්මක වෙනකොට අරමුණයි සිතයි දෙක එකටම ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වීම තුලදී පින්වත්නි ඒකට තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒක විනාඩි 10ක් පෙනේවා කියලා අදිෂ්ඨාන කළොත් ඔබට හිත අරමුණු සමග උපදින ආකාරයත් එතනම හිත නිරුද්ධ වී යන ආකාරයක් දකින්න පුළුවන්. හිත එතනම නිරුද්ධ වෙනවනේ. නිවිනේ පත්තු වෙන්නේ හිත.
එතකොට එතන මෙතනම නිරුද්ධ වෙන ආකාරය හිතින් දකින්න පුළුවන්. හැබැයි මේක නිකන් වචනයක් විදිහට මෙහෙම කිව්වට නොතේරුණාට හිත වඩාගෙන යන්නකො. එතකොට තේරෙයි අර ස්වාමීන් වහන්සේ ඒකාග්‍රතාවය කිව්වේ මේකට නේද කියලා තේරෙයි. සමහරට දැන් මේ කියනකොට සමහර මේ ඔක්කොම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හිත වඩාගෙන යනකොට අර ඉදා ඒකාග්‍රතාවයේ කියපු එක නේද මේක කියලා Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පින්වත්නි විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයෙන් පළවෙනි ධානයෙන් මට විනාඩි 15ක් 20ක් ඉන්න ලැබේවා කියනකොට පින්වත්නි එයාට පළවෙනි ධානයෙන් වාසය කරන්න පුළුවන්. පළවෙනි ධානයෙන් එයාට වාසය කරන්න පුළුවන්. එහෙමනම් අපි ඉස්සෙල්ලම විතර්කය අදිෂ්ඨාන කරනවා, ඊළඟට විචාරය අදිෂ්ඨාන කරනවා, ඊළඟට විතක්ක විචාර දෙකම අදිෂ්ඨාන කරනවා, ඊළඟට ප්‍රීතිය අදිෂ්ඨාන කරනවා, ඊළඟ පියවර විදියට විතක්ක විචාර ප්‍රීතිය තුනම අදිෂ්ඨාන කරනවා, ඊට පස්සේ සුඛය විතරක් අදිෂ්ඨාන කරනවා, සුඛය විතරක් අත්දකින්නවා, ඊට පස්සේ විතක්ක විචාර ප්‍රීතිය සුඛය හතරම අත්දකින්නවා එකම වෙලාවක, ඊට පස්සේ ඒකාග්‍රතාවය අත්දකින්නවා. එතකොට ඒකාග්‍රතාවේ මොකක්ද කියන එක ඔබට නොතේරුණත් ඒ වෙලාවට තේරෙයි මේක තමයි ඒකාග්‍රතාවය කියලා. ඊට පස්සේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයෙන් සම්පූර්ණයෙන්ම ධාන සුඛය වින්දනය කරගෙන අඩුම විනාඩි 15ක් 20ක් එයාට ඉන්න ලැබේවා. ඒ විදිහටම එයාට ඉන්න පුළුවන්. දැන් මේ විදිහට පළවෙනි ධානයෙන් ඉන්න ලැබේවා කියනකොට පින්වත්නි එකම ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් තුල විතර්කයයි විචාරයයි ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයි ඔක්කොම පේන්න පටන් ගන්නවා එක හිතක් තුල. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයෙන් ඉන්න ලැබේවා පළවෙනි ධානයේ තුල ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට පින්වත්නි හිත බොහෝම සංසුන්ව නිසලව පවතිනවා. දැන් ඉතින් කිසිම කොන්දේ අමාරුවක්වත් ඒ හිතට දැනෙන්නේ නැහැ. විවිධ කායික ආබාධ මොකක්වත් ඒ හිතට දැනෙන්නේ නැහැ පින්වත්නි. මිබඳු හිතක් පවතිනකොට ඒ බඳු හිතක් පවතින තැනක දෙවෙනි ධානයට යන්න කලබල වෙන්න එපා. හරි හදිස්සියක් තියෙනවා ලංකාවේ මිනිසුන්ට මේ ධාන උපදව ගන්න. ඔය පළවෙනි ධානය ඔය ටික ඔක්කොම දැනුණාට පස්සේ සම්පූර්ණ එක හිතක් තුළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඔක්කොම දැනුණාට පස්සේ කැමැති නම් විදර්ශනා කරන්න. මොකද්ද විදර්ශනා කරන්නේ? පංචස්කන්ධය. විදර්ශනාව අපි හෙට කතා කරනවනේ. එතකොට මේ එබඳු හිතක් තුළ ඔන්න සමතය ඔය එබඳු පළවෙනි ධානයේ තුලින් එයාට පුළුවන් විදර්ශනා කරන්න. පළවෙනි ධානයේ තුල වාසය කරලා එයාට පුළුවන් පංචස්කන්ධයේ උදේවැය බලන්න. ඒ පංචස්කන්ධයේ උදේවැය බලනකොට පින්වත්නි එතන ඒ උදේවැය බලපු තැනදීම එතනම යොදනවා අපි ළඟට සප්තානුපස්සනාව. සප්තානුපස්සනාව යොදනකොට සම්පූර්ණයෙන්ම හිත විසංකාරගත වෙනවා. එහෙනම් පළවෙනි ධානයට යනවා. පළවෙනි ධානයේ තුලදීම පංචස්කන්ධයේ උදේවැය දකිනවා. පංචස්කන්ධේ දැන් ආනාපාන සතිය තමයි පළවෙනි ධානයට යන්න උදව් වුනේ. නමුත් එතනින් පස්සේ ආනාපාන සතියම වාසය කරනවා කියලා කන්නේ නැහැ. පළවෙනි ධානයේ පාවිච්චි කරනවා මේ පළවෙනි ධානයේ පාවිච්චි කරනවා අපි සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයේ උදේවැය දකින්න පුළුවන් මට්ටමට හිත හදාගන්න. මොකද හිත හදාගන්න එක තමයි මේ සමතෙන් කරන්නේ. ඊට පස්සේ එබඳු හිතක් තුලදී පංචස්කන්ධයේ උදේවැය දකිනවා. පංචස්කන්ධයේ උදේවැය දකින්න තැනදීම සප්තානුපස්සනාව එතනට යොදනවා. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා ආදී වශයෙන් අනුපස්සනා 7 යෙදුවාම එතනින් පස්සේ නිවන පිණිස කිසිම දෙයක් එයාට කියන්න දෙයක් නැහැ. ඇත්තටම එතනින් පස්සේ නිවන ගැන යාට කියන්න දෙයක්ම නැහැ. එතනින් පස්සේ යාට හම්බුන ගැහින්නේ යාගේ හිතපත් වෙන්නේ නිවනට තමයි. සෝතාපන්න නොවිච්ච පළවෙනි ධ්‍යානෙ උපන් ශ්‍රාවකයාගේ තුල විදර්ශනා සිත උපදිනවා. ඒ විදර්ශනා සිත උපන් ශ්‍රාවකයා තුල සෝතාපන්න තත්ත්වේ පහළ වෙනවා. එතකොට සෝතාපන්න වෙනකොට ඇත්තටම සෝතාපන්න වෙන්න කලින් සම්මාදිට්ඨිය පහළ වෙනවා. එතකොට සම්මාදිට්ඨිය පහළ වෙනකොට තමයි නිකන් කව පෙර නොයසුවිරු අමුතු එකක් දැනිලා පටන් ගන්නවා. එතනින් පස්සේ විදර්ශනා කරනකොට සප්තානුපස්සනාව ඉගෙනගත්ත ශ්‍රාවකයෙකුට තවත් ඉගෙනගත යුතු කිසිම දෙයක් නැහැ. මොකද යා ඒ ක්‍රමයේම දිගටම පුහුණු කරගෙන ගියොත් අනිවාර්යෙන් එයා අවබෝධයටපත් වෙනවා. ඇත්තටම අවබෝධයටපත් වෙච්ච කෙනෙකුත් එයා ඊට වඩා මුකුත් කරන්නේ නැහැ. දැන් රහත් වුණා කියලා කියමුකෝ.
රහතන් මහා කොට්ටිත මහ රහතන් වහන්සේත් සාරිපුත්ත හාමුදුරුවොත් අතර සාකච්ඡාවක් ඇති වෙනකොට සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා කොට්ටිත හාමුදුරුවෝ මේ බවත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේ මේ සෝතාපන්න වෙන්න හිතාගෙන ඉන්න ශ්‍රාවකෙක් මොනවද කරන්න ඕන කියලා. සෝතාපන්න වෙන්න හිතාගෙන ඉන්න ශ්‍රාවකෙක් මොනවද කරන්න ඕන කියලා අහනකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි සෝතාපන්න වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් හුලක් වශයෙන් gaduwak වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් තමන්ගේ වසඟේ පවත්වන්න දෙයක් නැති වශයෙන් මගේ වසඟේ නැති දෙයක් වශයෙන් පංචස්කන්ධයෙන්ම බලන්නයි තියෙන්නේ කියලා. එතකොට මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා හරි සෝතාපන්න වෙච්ච කෙනෙක් ඊළඟට ඉතින් ආයුෂ්මතුනි සකදාගාමි වෙන්නත් පංචස්කන්ධේම අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ ඔය ටිකම බලන්න ඕන කියනවා. එහෙම කෙනෙක් එතකොට සකදාගාමි වෙච්ච කෙනෙක් මොකක් අනාගාමි වෙන්නත් ප්‍රිය ආයුෂ්මතුනි ඔය ටිකමයි කරන්න ඕන කියනවා. අනාගාමි වෙච්ච කෙනෙක් අරහත් වෙන්නත් ප්‍රිය ආයුෂ්මතුනි ඔය ටිකම කරන්න තියෙන වෙන මොකක්වත් නැහැ කියනවා. රහත් වුණු කෙනෙකුත් ඉතින් හැම වෙලාවකම පංචස්කන්ධයම අනිත්‍යයි දුකයි අනාත්මයි gaduwak හුලක් අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ කියලා 11 ආකාරයකින් උන්වහන්සේත් විදර්ශනා කරගෙන ඉන්නේ කියනවා. එතකොට කොට්ටිත හාමුදුරුවෝ අහනවා හොඳයි ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් මොකටද මේ පංචස්කන්ධේ උදේවැය දකින්න ඉතින් උන්වහන්සේට කරගන්න දෙයක් නැහැ නේ කියනවා. රහත් වෙච්ච කෙනෙක් මොකටද ආයෙ වඩානේ තියා කරන්න ඕන වැඩේ කරගෙන ඉවරයිනේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි එහෙම නෙමෙයි කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි ඒ විදියට පංචස්කන්ධේම අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ ආදි වශයෙන් 11 තැනකදී විදර්ශනා කරනකොට උන්වහන්සේගේ හිතේ දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණයක් උපදිනවලු. අනේ මම මෙබඳු දුකකින් නිදහස් වුණා නේද කියලා. ඒකට තමයි උන්වහන්සේ එක කරන්නේ නැතු උන්වහන්සේට එක් කරගන්න දෙයක් තියෙනවට නෙමෙයි. දිට්ඨ ධම්ම වේදිනිය සුඛ විහරණයක් උපදිනවලු අනේ මම මේ බඳු දුකකින් නේද නිදහස් වුනේ. නිදහස් වෙලා ඉවරයි. මම මේ මගේ දුකකින් නිදහස් වුණා නේද කියලා. එහෙමනම් අපිට එකක් පැහැදිලි. සෝතාපන්න වෙන්නත් සෝතාපන්න වෙච්ච කෙනාට සකදාගාමි වෙන්නත් ඒකෙන් ඉහළට යන්නත් අනාගාමි වෙච්ච කෙනා අරහත් වෙන්නත් වෙන එකම දෙයක්වත් නෙමෙයි තියෙන්නේ. ඔය පළවෙනි ධ්‍යානෙට ඔය විදියට විතර්කයෙන් විනාඩි 10ක් ඔය කතාවම කරගෙන ගිහින් පළවෙනි ධ්‍යානෙ තුලදී පංචස්කන්ධයේ උදයවැය බලන්න පුරුදුනොත් එහෙම උදේවැය බලන කොටයි විදර්ශනාසිත උපදින්නේ. විදර්ශනාසිත උපන් ශ්‍රාවකයා තුලයි සෝතාපන්න ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. ඔය විදියට ඔතනමයි අවුල ලියන්න තියෙන්නේ. වෙන තැනක නෙමෙයි. ඒක විදර්ශනා කරනකොට ඔබට ඊටාම හොඳට තේරෙයි. පින්වත්නි දෙවෙනි ධ්‍යානයට යන්න කලබල වෙන්න එපා. දෙවෙනි ධ්‍යානයට යන්න කලබල වෙන්න එපා. පුළුවන් තරම් මේ ගිහි ජීවිතය තුළ උත්සාහ කරන්න මේ පොඩි අනුශාසන උපදේශයක් මේක වැඩි කාලයක් නිතර ඉන්න උත්සාහ කරන්න අනිමිත්ත චිත්ත සමාධිය. අනිමිත්ත චිත්ත සමාධියෙන් වැඩි කාලයක් ඉන්න උත්සාහ කරන එක හරි වැදගත්. මොකද අනිමිත්ත චිත්ත සමාධිය තමයි ලෞකික සමාධිය අතර ප්‍රණීතම සමාධිය. මිනිස්සු අද හරිම විඩාවෙන් ඉන්න නිසා අනිමිත්ත චිත්ත සමාධියෙන් ඉන්න වැඩියෙන් උත්සාහ කරන්න කියලායි මම ගිහි ශ්‍රාවකයෙකුට නිතර කියන. මොකද අනිමිත්ත චිත්ත සමාධිය පුහුණු කරන එක විපස්සනාවට හරි උදව්වක්. මම කියන්නේ අද නම් ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදව ගන්න මහන්සි වෙන්න එපා. ඔය පළවෙනි ධ්‍යානෙ විතරක් උපදව ගන්න. පළවෙනි ධ්‍යානෙ උපදවගෙන විදර්ශනා කරන්න. මොකද අපිට කාලයක් නැහැ ධ්‍යාන දිනු කර ඉන්න. මේ අපේ ජීවිතේ 12 පාරක් ගලනවා වගේ මරණය පැත්තට යන්නේ. මේ ධ්‍යාන දිනු කර බඹලෝ යන්න නම් හිතන්න එපා. පින්වත්නි මේ පළවෙනි ධ්‍යානය උපදවගෙන එතනින්ම විදර්ශනා කරන්න අවශ්‍ය නම් මට දෙවෙනි ධ්‍යානය ගැනත් කියන්න පුළුවන්. නමුත් මේ ඊට වඩා බොහොම ශාන්තයි අනිමිත්ත චිත්ත සමාධිය දියුණු කරන්න පුරුදු වෙන්න. අනිමිත්ත චිත්ත සමාධිය දියුණු කිරීම ගැනත් අපි විනාඩි 15කින් විතර කියලා අද උදේ කාලේ කර්මස්ථානයේ විදියට ධාතු මනසිකාරය අපි සිද්ධ කරනවා. දහවල් බුද්ධ පූජාව කාලය දක්වාම එතෙක් විනාඩි 15ක කාලයක් දෙනවා ඔබට ගිලන්පස ලබා ගන්න තේ පැන් සංග්‍රහයට. ඊටාම ඉක්මනින් විනාඩි 15කින් මේ අය එකට සූදානම් වෙලා ඉන්නවා. විනාඩි 15කින් ඔබ ඒ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න. ඊට පස්සේ ආපු ගමන් අපි අනිමිත්ත චිත්ත සමාධිය ගැනත් විනාඩි 15කින් විතර ඒකට සමවදින්නේ කොහොමද? මොකක්ද අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ කියලා. මොකද ඒක ජීවිතේ කොටසක් කරගන්න.
කොටසක් කරගෙන ඒකට එකතු වෙන්න. එතනින් පස්සේ අද උදේ කාලේ අපි ධාතු මනසිකාරය සම්බන්ධ භාවනාවට සමවදිනවා. එතෙක් ඔබට තෙරුවන් සරණයි.